ආයුබෝවන් මම ලක්ෂේනානායක මකර ලග්න හිමියනි. අදත් ඔබ හමුවට එන්නේ ඔබගේ කර්මයට අනුව ඔබගේ දෙවෙනි උපත ගැන කියන්න. ඔබ දන්නවනේ ඔබගේ පළවෙනි උපත මොකක්ද කියලා? පෙර ආත්මවල කුසල අකුසල් ග්‍රහණය කරගෙන මාස 9ක් 10ක් මවකේ කුසක් තුල ඉඳලා ඔබ උපත ලබනවා. මව පියා සමග එකතුව වැඩ කරමින් ජීවිතේ අවුරුදු 25 30ක් විතර අම්මා තාත්තා එක්ක ගත කරමින් ඊළඟට ඔබ තවත් කෙනෙක් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක තමයි දෙවෙනි උපත. හැබැයි මේ උපත් දෙකම හරියට තමයි ඔබ පින්වන්තෙක් කියලා කියන්නේ. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ දෙවෙනි උපත ගැන. එනම් විවාහය ගැන. ඔබගේ කර්මයට අනුව ඔබගේ කර්මය කියන්නේ මකර ලග්න හිමියනි. ඔබ පෙර ආත්මවල කරපු පින් කුසල්. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ විවාහව සහකරු සහකාරිය. බිරිඳ ස්වාමි පුරුෂයා ගැන. එහෙමනම් ඔබ ඔබගේ ජීවිතවල පෙර ආත්ම භාවයන් වල කොපමණ ඔබ තම බිරිඳට ස්වාමියාට විශ්වාසවන්තයෙක් බවට පත් වෙලා තියෙනවද? පංචශීලය තුල රැකමින් බිරිඳ හා ස්වාමියාත් එක්ක ගත කරලා තියෙනවද? හරියට බුදුදහමේ ඉන්න මාතා පිතා වගේ තමාගේ ස්වාමියා ඇරෙන්න ඇහැ කොනකින්වත් පෙර පිරිමියෙක් බල්ලා නැත්තම් සිතේ කොනකින්වත් වෙන පුරුෂයෙක් ගැන හිතලා නැත්තම් පුරුෂයෙක් විදියට ඇහැ කොනකින්වත් තමාගේ බිරිඳ ඇරෙන්න වෙන බිරිඳ දිහා බල්ලා නැත්තම් කාන්තාව දිහා බල්ලා නැත්තම් තමාගේ සිතකින්වත් තව ස්වාම පුරුෂයෙක් එක්ක ඇවිල්ලා නැත්තම් අන්න ඒක තමයි නියම කුසලයේ කියන්නේ. ඔබට මේ ආත්මේ ඔබ බලාපොරොත්තු වෙන හොඳම බිරිඳ ස්වාමියා ලැබෙන්න. ඔබ දන්නවා අපි මනුස්ස ජීවිතයක් ලබන්නේ කෙලෙස් වැඩි නිසා. හැබැයි පින්වන්තයි. එහෙමනම් මනුෂ්‍ය ජීවිතයේ දුක සැප එකසේ විඳ දරා ගන්න සිද්ධ වෙනවා. මොකද මනුෂ්‍යයා තුල රාගය මොහය දෙවිසිය තියෙන නිසා. මේ සියල්ල එකතු කරලා තමයි ඔබට අද මම මේ කියන්නේ ඔබගේ විවාහව සහකරු සහකාරිය බිරිඳ ස්වාම පුරුෂයා ගැන. ඔබ දන්නවනේ මකර ලග්න හිමියනි ඔබ පාලකයෙක්නේ. තත්වයක් ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්නේ. තත්ත්වෙන් පල්ලහට වැටෙන්න කැමති නෑනේ. එහෙමනම් ඔබගේ පළවෙනි විවාහව සහකරු සහකාරිය ගැන කියන්නයි මම මේ උත්සාහ දරන්නේ. මේ බුදුදහමේ බුදුන් වදාළ ධර්මයට අනුව දාසී බිරිඳක් හෝ දාසී භාර්යාවක් හෝ දාසී ස්වාම පුරුෂයෙක් ගැනයි මම මේ කතා කරන්න යන්නේ. එතකොට නායකත්වය, ඒ කියන්නේ ඔබ වගකීම, ඒ කියන්නේ ඔබ මකර ලග්න හිමියනි. මොකද නිතරම මකර ලග්න හිමියා වගකීම් දරන්න කැමති කෙනෙක්. උසස් තත්ත්වයක ඉන්න කැමති කෙනෙක්. දැන් එකතු වෙන්න යන්නේ කායකද? සූරත්වයෙන් යුතු බිරිඳක් හෝ ස්වාමියෙක් එක්ක. අන්න නායකත්වයයි සූරත්වයයි එකතු වුණාම කොච්චර අපූර්ව නිර්මාණයක් එතන ඇති වෙනවද මකර ලග්න හිමියනි? මේ වාසනාවන්ත විවාහයක්. ඒ කියන්නේ ඔබව කිසි මොහොතක ඔබව අතහැර යන්නේ. ඔබ බැන්නත් කුණු බැනුම් බැන්නත් ඒව අහගෙන ඔබට මෛත්‍රී සහගතව ජීවත් වෙනවා. ඔබ හැරෙන්න වෙන කිසි පිරිමියෙක් හෝ ගැහණියක් දිහා හිතන්නෙත් නෑ බලන්නෙත් නෑ. රාගී සිතකින් ඔබගේ හැම වැඩේම කරලා දෙනවා දාසියක් විදියට. ඇයට අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට දරුවෙක් වෙන්න පුළුවන්. ඔබගේ මෙහෙකාරිය වෙන්න පුළුවන්. ඔබගේ මෙහෙකරුවා වෙන්න පුළුවන්. මේ සියලු චරිත එතන ගැබ්බෙලා තියෙනවා. අන්නේ විවාහව සහකරු සහකාරිය ගැනයි මම මේ දැන් කතා කරන්නේ. මකර ලග්න හිමියනි. මේ විවාහව සහකරුවෝ සහකාරිය ඉගෙනීම තිබුණා හෝ නොතිබුණා උසස් සිතුවිලි වලින් යුත් තීක්ෂණ බුද්ධිකමක් ඇති බුද්ධිමත්කමක් ඇති බිරිඳක් හෝ ස්වාමියෙක්. තීක්ෂණ කියන්නේ හරි ඉක්මනින් තීරණ ගන්න පුළුවන් නෙවෙයිද? බුද්ධිමත් කියන්නේ තමාට පාඩුව සිද්ධ කරගන්නෙත් නෑ, අනිත් කෙනාට පාඩුව සිද්ධ කරන්නෙත් නෑ.
මෙම බිරිඳ ස්වාමියා ආගිය තැන සැප ලැබෙන කෙනෙක්, පිළිගැනීමට ලක්වෙන කෙනෙක් අන් අය අතරේ. ඇයට ඔහුට උගත් උසස් මිත්‍රයෝ ඉන්නවා. ඒ වගේම මේ විවාහයට විරුද්ධකාරයොත් ඉන්නවා. විවාහයෙන් පසු තම විවාහ සහකරු සහකාරිය ගේ අදහස් අනුව ඔහුට ඇයට පක්ෂපාතිව ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මේ කියන 16 බිරිඳ හෝ ස්වාමියා වාසනාවෙන් කිසි දෙයක් ලබන්නේ නැහැ. එන පිනට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි සුවකීය උත්සාහය තුළම දියුණුව ලබන්නේ. මේ කියන බිරිඳ ස්වාමියා කවදාවත් වාසනාව එනකම් බලන් ඉන්නේ නැහැ. වාසනාව ගැන විශ්වාස කරන්නේ නැහැ. ඔහු ඇය විශ්වාස කරන්නේ තමාගේ උත්සාහය පමණයි. උත්සාහය තුළ දියුණුව ලබන කෙනෙක්. එතකොට ජීවිතේ මොන කටයුතු අපි හිතන්නකෝ මෙහෙම කියලා. ස්වාම පුරුෂයාට ජන රැකියාව නැති වෙනවා. හැබැයි මේ බිරිඳට පුළුවන් ස්වාමියාට වචනකින්වත් බනින්න නැතුව ඔබ ගෙදර ඉන්න. මම හරි හම්බ කරලා පවුල ගෙනියන්නම්. අන්න එවැනි ශක්තියක් තියෙනවා. පුරුෂෙක් වුණත් එහෙමයි. තනි කරලා දාලා යන්නේ නැහැ. විශේෂයෙන්ම මේ කියන 16 බිරිඳෝ ස්වාමියා අතර කියන්නේ අපි මිත්‍රත්වයක් ඇති වෙලානේ අඩුම තරමේ ප්‍රොපෝසල් එකක්වත් ඇවිල්ලානේ අපි මේ විවාහය සිද්ධ වෙන්න හදන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මකර ලග්නෙමේනේ මේ කියන 16 බිරිඳ ස්වාමියා තමයි ඔබ උනන්දු කරවන්නේ විවාහය සඳහා. අන්න ඒකත් වැදගත් ලක්ෂණයක්. හරි දූරදර්ශී නුවණක් තියෙනවා. ජීවිතයේ පසු කාලය ගෘහ ජීවිතයේ සම්බන්ධව කම්කටොළු අධික ලෙස පිරී යනවා මේ තැනැත්තියට මේ තැනැත්තට. හැබැයි ජය පරාජය එකසේ ලබන්න පුළුවන් අදිස්ථානයක් තියෙනවා. හැබැයි මේ කියන බිරිඳ හෝ ස්වාමියා හරිම කීර්තිමත් තැනැත්තියක්. ඒ කියන්නේ අන් අය අතර පැසසුම් ලබන කෙනෙක්. අවශ්‍ය ඕනම වෙලාවක තව කෙනෙකුට සහායකය දෙන්න බලාගෙන ඉන්න කෙනෙක්. මොන හරි දෙයක් ඇගෙන් හෝ ඌගෙන් ඉල්ලුවොත් කවදාවත් නැහැ කියන්නේ නැහැ. ඒ වගේම තමයි කිසිවෙකුට බලෙන් නැමෙන්නෙත් නැහැ. යටත් වෙන්න කැමතිත් නැහැ. මෙම බිරිඳ හෝ ස්වාමියා සිටින නිවස ගෙවත්තේ ගස් වැල්වල මල් බොහෝ හට ගන්නවා, ඵලදාව බොහෝ හට ගන්නවා. ඒ කියන්නේ ශ්‍රියා කාන්තාව ගෙදරට වඩින බිරිඳක් හෝ ස්වාමියෙක් ගැනයි මම මේ කතා කළේ. හැබැයි මෙම 16 බිරිඳ ස්වාමියා හා විවාහව ජීවිතය, ඒ කියන්නේ කසාදයටපත් වෙලා ඒ විවාහව ජීවිතය තුල එහි වාසනාව චංචල ස්වභාවයෙන් කෙලවරෙන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ හේතු නැහැ. නමුත් විවාහය නැති වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඒ එක්කෙනෙක්ගේ නැතිවීම කලින් සිදුවීම නිසා වෙන්න පුළුවන්. දැන් මොකද මේකෙන් අදහස් කරන්නේ? මේ ශූරවත් බිරිඳ, මේ 16 බිරිඳ ස්වාම පුරුෂයා ඔබට ලැබුණොත් ඔබට කලින් ඇය මිය යනවා කියන එක. හැබැයි මේක අහේතුක මිය යෑමක් නෙමෙයි. ඔබට කලින්, ඔබට වර්ෂ දෙකකට කලින් වෙන්න පුළුවන්. හරි? ඒ නිසා අනිත් බියක් ඇති කරගන්න එපා. හැබැයි මෙවැනි වාසනාවන්ත බිරිඳක් ස්වාමියෙක් ලැබුණොත් මට දෙන්න තියෙන උපදෙස මකර ලග්නෙහිමිනි ඔබට. මොකද ජීවිතයේ ඕනම ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන් කාන්තාවක් ස්වාම පුරුෂයෙක්. හිතන්නකෝ මේ බිරිඳ ඔබට ලැබුණා කියලා. ඔබ ස්වාම පුරුෂයා කියලා හිතන්නකෝ. මේ කලින් නැති වෙනවා කියලා මං කිව්වනේ. චංචල ස්වභාවයෙන් කෙනෙක්ගේ නැතිවීම කියන කෙනෙක්. ඒ කියන්නේ මකර ලග්නෙමිනි ඔබ තනි වෙනවා බිරිඳ ඉක්මනින් නැති වෙනවා කියන කතාවනේ මම මේ කියන්නේ. හැබැයි ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? ඇයි දෙවියන්ගේ ආශිර්වාදල තැනැත්තියක්. ඔබ එවැනි බිරිඳක් සිටියදීම ඔබ වෙනත් පර කාන්තාවන් කරා යන කෙනෙක් නම්, වෙනත් පර ස්ත්‍රීන් ආශ්‍රය කරන්නෙක් නම්, වැරදි කාමසේවනයේ යෙදෙන්නෙක් නම් මන්ද ඒ ගුණවත් දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන තැනැත්තිට ඔබත් එක්ක ඉන්න බෑ. ඇයි ජීවිතයේ දෙවියෝ ඇගේ ජීවිතය ගන්නවා. නමුත් ඔබ
පංචශීලයේ ආරක්ෂා කරගෙන වැරදි කාම සේවනයෙන් මිදී බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරන්නේ නැතුව, සොරකම් කරන්නේ නැතුව, ප්‍රාණඝාත අකුසලෙන් මිදිලා ඔබ ඈත් එක්ක ජීවත් වුණොත් ඒ ජීවිතේ පුදුම වාසනාවන්තකමක් තියෙනවා. මොකද හැමදාම ඔබ දෙපොළට කතා කරන්න පුළුවන්. ජීවිතේ අඩියෙන් අඩිය බලාගෙන ඉද්දි දෙන්නාගේම මහන්සියෙන් දියුණුවට පත්වෙච්ච යුවලක්. එවැනි යුවලකට කොච්චර දේවල් කතා කරන්න තියෙනවද ජීවිතයේ අවසාන කාලේ. මොකද ඔවුන් දෙදෙනා එකතු වෙලා තමයි රසවත්, ඒ සුන්දර, ඒ කැදැල්ල, විවාහය දරුවන් එකතු කරගත්තේ. අන්න ඒ තමයි මෙතන වැදගත් වෙන්නේ. එහෙමනම් ඔබට මෙවැනි බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබෙන්න නම් ඔබ පෙර ආත්මවල පංචශීලයේ ආරක්ෂා කරගත්ත තම බිරිඳ හෝ ස්වාමියා හැරෙන්න වෙන කාන්තාවක් හෝ පිරිසෙක් පුරුෂයෙක් පිටිපස්ස නොගිය කුසලයක් ඔබට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔබ දැන්ටම කසාද බැඳලා ඉවරයි. මේ වරද්ද දැන් සිද්ධ වෙනවා. ඔබ දන්නවා මම මේ කියන හොඳ දාසී බිරිඳ තමයි ස්වාම පුරුෂය තමයි ලැබිලා තියෙන්නේ කියලා. එහෙනම් ඔබට දැන් උනත් අවස්ථාවක් තියෙනවා බුදුන් වදාළ ධර්මය අනුව. ඔබ දැන් උනත් හිතුවොත් නෑ අදින මම පංචශීලය රකිනවා. අදින මම වැරදි කාම සේවනයෙන් මිදෙනවා. අන්න ඔබට අර රසවත් විවාහ ජීවිතය තුළ ගමන් කරන්න අවස්ථාව ලැබෙනවා. බුදුන් වදාළ ධර්මය අනුව අපි අකුසලයේ හඳුනාගෙන නැති කරගන්න අදිස්ථානයක් කළ මොහොතේ පටන් කුසලයක් තමයි වර්ධනය වෙන්නේ. ඒ නිසා දුක් වෙන්න එපා. වරදක් වෙලා තියෙනවා නම් දැන් ඔබට හදාගන්න අවස්ථාව තියෙනවා. ඒ තුල මේ සුන්දර කැදැල්ල ඔබට ඉදිරියට ගෙනියන්න පුළුවන්. එසේ නොවීමට නම් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පංචශීලී ආරක්ෂා කරන්නේ ජීවිතයේ ප්‍රතිපත්තිය ඔබ ඉටු කළ යුතු වෙනවා. ඇයි මකර ලග්නේ මිනිහ හොඳ දේවල් ලබන්න ඔබ හොඳින් ඉන්න බෑ. ඔබ නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵලයක් ලබනවා කියලා හේතුඵලවාදය අනුව අපි දන්නවනේ. ඒකේ ප්‍රතිඵලයක් නේ ඔබගේ ජීවිතය. ඔබ බිරිඳට තම විශ්වාසය, බිරිඳගේ විශ්වාසය රකින්න තාක්කල් ඒ සුන්දර විවාහ ජීවිතය ඔබ ළඟ තියෙනවා. චන්ද්‍ර ස්වභාවයෙන් කෙලවර වෙන්න ඉඩක් නැහැ මකර ලග්නේ හිමියනි. අන්න එයයි ඔබ හිතා ගන්න ඕනේ. අන්න එයයි ඔබ හිතා ගන්න ඕනේ. ඔබ එසේ පංචශීලයේ රැකගෙන තම ආගම දහමට මුල් තැනදී කටයුතු කරන්න ඔබ සමත් වුවොත් ඔබ ලබන මේ උතුම් බිරිඳ ස්වාමියා මෙසේ කෙනෙක් විය හැකියි. ඔන්න මන් දැන් ඍජු අර්ථකථනය දෙනවා දාසී බිරිඳ දාසී ස්වාම පුරුෂයා ගැන. ආණ්ඩ හරි රසවත් මේක. ඔව්වෝ ඇය ඍජු කරුණාවන්ත ස්ථීර ඔරුත්තු දෙන කෙනෙක් හැටියට ඉපදුණු රටෙන් පවුලෙන් පලාතෙන් ගමෙන් ගෞරවය ලබන කෙනෙක් බවට පත් වෙනවා. ස්වර්ණමය ගතිගුණ තියෙනවා. එසේම ධනය ලබන කෙනෙක්. ඕනම දෙයකට කලබල නැතුව උස් පහත් නොවන සීරුවෙන් නගින කෙනෙක් බවට පත් වෙනවා මේ බිරිඳ හෝ ස්වාමියා. නොකඩෙන විශ්වාසයක් ඇති අයෙක්. තව කෙනෙක් විශ්වාසය කඩනවටත් කැමති නැහැ. ඉතුරු කිරීමත් හරි ක්‍රමානුකූලයි. වියදම් කිරීමද එසේමයි. මේ යහපත් විවාහයක්. මේ විවාහ ජීවිතය හරිම වාසනාවන්තයි මකර ලග්නේ මිනි. මේ විවාහ ජීවිතයට පත්වෙන කෙනාට බොහෝ විට ඔන්න වැදගත්ම කරුණක් මම ඔබට කියන්න යන්නේ මකර ලග්නේ මිනි. බොහෝ විට මකර ලග්නේ මිනි මේ උතුම් වූ දාසී බිරිඳ ස්වාමියා ඔබට ලැබෙන්නේ ඔබගේ වයස අවුරුදු 28 29 පහු වෙනකොටයි. ඉන් කලින් ලැබෙන්නේ නැති බව මං මෙතෙක් දසදහස් ගණන් කේන්ද්‍ර පත්‍ර පරීක්ෂා කරලා තියෙනවා. මගේ ජොයිතිස්ස ඥානය, අධ්‍යාත්මික ඥානය මුල් කොටගෙනයි මම මේ කියන්නේ. මේ ලැබෙන්න ඉවසගෙන ඉන්න ඕනේ. හදිස්සි වෙලා බෑ. හැබැයි මේකේ තව ලස්සන දෙයක් තියෙනවා. ඔබ බෞද්ධයෙක් නම් මේ හොඳින් ඔබට වැටහෙනවා. ඔබ අන්‍ය ආගමික වුණොත් මේ වටහා ගන්න උත්සාහ කරන්න මකර ලග්නේ මිනි. අද බුදුරජාන් වහන්සේගේ සුගත බුදු ගුණ බොහෝ දුර මේ කියන බිරිඳ හෝ ස්වාමියා තුල තියෙනවා. මොකද බුදුරජාන් වහන්සේගේ සුගත බුදු ගුණය? දෙතිස් පුරුෂ ලක්ෂණෙන් යුක්ත වූද, ෂඩ් වර්ණයෙන් බබලන්නා වූද, රන්වන් පැහැය ඇති
සුන්දර සෝභමාන රූපකායක් තියෙනවා. ඇත්තටම මේ යුවතිය හෝ පිරිමියා ලස්සනයි කඩපසම්. දෙතිත් පුරුෂ ලක්ෂණ කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙතිත් පුරුෂ ලක්ෂණ තිබ්බා. ඉන් මෙහාට කිසි මේ ලෝකේ බිහි වුණු කිසි කෙනෙකුට තිබුණේ නැහැ. නමුත් බැලූ බැල්මෙන්ම උතුම් වූ ආකර්ශනීය පිරිපුන් පෙනුමක් තියෙනවා. ඒ තමයි මම අදහස් කළේ. ෂඩ්වර්ණයෙන් දැන් බුදුරජාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් වර්ණයෙන් බැබළුණා. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය වටා ෂඩ්වර්ණ තිබුණා. මේ කියන කාන්තාව හෝ පිරිමියා දිහා බලද්දී අපිට අමුතුම එළියක් අපි දකිනවා. රන්වන් පැහැය කියන්නේ හොඳ සුන්දර පැහැපත් පෙනුමක් තියෙනවා. ඊළඟට සතර ඉරියව් මනාව ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කරන කෙනෙක් බුදුරජාන් වහන්සේ. ඒ වගේම තමයි මේ කාන්තාව මේ පිරිමියක්. බුදුරජාන් වහන්සේට තිබුණ සුගත බුදුගුණ යනුව සෝභමාන ගමන් විලාසයක්. බුදුරජාන් වහන්සේ ගමනේ වඩිනා විට පොළොවේ උස් තැන් පහත් වුණා, පහත් තැන් උස් වුණා. සම්මා සම්බුද්ධ සිරිපතුල් පතිත කරන ස්ථානයේ සමතලා වෙලා පිරිසිදු වුණා. ඒක තමයි සුභා ධර්මයේ නියමය බුදුරජාන් වහන්සේ කෙනෙකුට. ඒ වගේම තමයි මම මේ කියන බිරිඳට ස්වාමියටත් හරිම ආකර්ශනීය ලතාවකට හුරු ගමනක් තියෙනවා. ලතාවකට හුරු ගමනක්. දැන් මේ කියන පුරුෂයා හෝ කාන්තාවගේ බිරිඳකෝ ස්වාමියාගේ ඔය ගල් වලට ඇඟිලි වැදිලා මේ යටිපතුල් වලට කටු ඇනිලා ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ සුභා ධර්මයේ විසින් ආරක්ෂාවක් තියෙනවා. හරිම පැහැපත් යටිපතුල් දෙකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක බලන්න ලස්සනයි. ඊළඟ කරුණ යන දෙපස කරදර නැති දැන් බුදුරජාන් වහන්සේ ගමනේ වඩනා විට ගමන දෙපස තියෙන ගස්වැල් වල මල් පිපිලා පරිසරය අලංකාර වෙනවා. එතකොට මේ කියන තැනැත්තියටත් කොහේ ගියත් යන වටපිටාව තුළ ආරක්ෂාව ලැබෙනවා. කාකින්ද? දෙවියන්ගෙන්. ඇයි? පංචශීලයේ ආරක්ෂා කරන කාන්තාවක් නේ ස්වාමියෙක් නේ. පංචශීලයේ ආරක්ෂා කරන කාන්තාව ස්වාමියා ගෙදරින් එළියට බහිද්දිම දෙවිවරු බලාගෙන ඉඳලා ආසාවෙන් নমස්කාර කරනවා උන්ට. එහෙම තමයි සක්දේවින්ද්‍රයා කියන්නේ අපිට. ඉන්පසු දෙවිවරු নমස්කාර කරනවා බුදුරජාන් වහන්සේට ගමනේ වඩිද්දී. එහෙනම් මේ තැනැත්තියට මේ පුද්ගලයාට මිනිස්සුන්ගේ ගෞරවය ලැබෙනවා. බුදුරජාන් වහන්සේගේ වචන සෝභමාන වුණා, සුන්දර වුණා. සත්‍යමයි කතා කළේ, හරි දෙයමයි කතා කළේ, පෙර සිදු වූ දෙයමයි කතා කළේ. ලෝක සත්වයාගේ පින තවත් වැඩි දියුණු කිරීම සඳහා තමන් වහන්සේගේ වචනේ අදාළ අවස්ථාවේදී වදාලා. ඒ වගේ තමයි මේ කාන්තාවත් හැමතිස්සෙම කතා කරන්නේ මේ කාන්තාව ස්වාමියා. අවශ්‍ය දෙයට අවශ්‍ය තැනදී කතා කරනවා. හරිද අර්ථවන්තව කතා කරනවා. අවශ්‍ය දෙයට විතරයි කතා කරන්නේ. හරි ප්‍රිය වචන. ඒතර බුදුරජාන් වහන්සේ තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත් ආර්ය අෂ්ටාංගික මාර්ගික ප්‍රතිපදාව තුළ ගමන් කරමින් මාර්ගඵල ප්‍රගුණ කරමින් නූපන් ධර්ම උපදවා ගැනීම සුන්දර සුදුළු ලෙසින් නිර්මාණය අවබෝධ කරගත්තා. ඒ කියන්නේ තමා වගේම තමන් වහන්සේ වගේම අනිත් අයවත් ගොඩ දැම්ම ජීවිතේ සංසාරේ. මේ කියන කාන්තාව බිරිඳත් ඒ වගේ තමයි. තමාගේ ස්වාමියාව, පුරුෂයාව, ඥාති වර්ගයාව සියලු දුකින්, කරදරෙන්, වැරදියෙන් අයින් කරගෙන නිවැරදි මාවතක් ඔස්සේ ගෙනියන්න උත්සාහ කරන කාන්තාව බිරිඳ. ස්වාම පුරුෂෙක් ගැනයි මම මේ කතා කළේ මෙච්චර වෙලා. දැන් මම මේ කතා කරන්න මකරලක් නෙමෙයි. ඔබට ලැබෙන දෙවෙනි බිරිඳ. දෙවෙනි බිරිඳ. දෙවෙනි ස්වාම පුරුෂයා. බුදුරජාන් වහන්සේ වදාළ වචනය තුල චෝර බිරිඳක් හෝ ස්වාමියෙක්. ඒ කියන්නේ නිතරම බිරිඳ
බිරිඳට හෝ ස්වාමියාට විරුද්ධව වැඩ කටයුතු කරන කෙනෙක්. ස්වාමියාගේ තත්වයට පටහැනි ලෙස වැඩ කටයුතු කරන කෙනෙක්. බිරිඳගේ තත්වයට අවමන් වෙන ලෙස වැඩ කටයුතු කරන ස්වාම පුරුෂයෙක් ගැන මම මේ කියන්නේ. අසනීප වෙන කෙනෙක්, ලෙඩ රෝග වෙන කෙනෙක්, තම ස්වාමියාට බිරිඳට පහර දෙන්න අතුස්සන කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. ස්වාමියා හෝ බිරිඳ හරි මහන්සියෙන් හම්බ කරන දේ ඉක්මනින් වීදම් කරන කෙනෙක් ගැන මම මේ කතා කරන්නේ. මෙතනදී වෙන්නේ තමාගේ නායකත්වයට, තමාගේ තත්වයට බාධක ඇති කරන බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබීමයි වෙන්නේ. ඒක තමයි මං චෝර භාර්යාව ස්වාමියා කිව්වේ. කියන්නේ දෙදෙනා අතර මතිමතාන්තරවල එකඟතාවයක් නැහැ. නිතරම පරස්පරයි. දෙදෙනා නිතරම ගැටෙනවා. ඒ නිසාම ඒ ගැටීම, ඒ දුක එහෙම වෙන්නත් පුළුවන්, නැත්නම් රෝගී බිරිඳක් ස්වාමියෙක් විදිහට ලැබෙන්නත් පුළුවන්. තමාගේ ආධිපතිත්වයට එරෙහි වන ගැහැණියෙක් හෝ ස්වාමියෙක් ස්වාමියාගේ බිරිඳගේ ගෞරවය හොරකම් කරන කෙනෙක්. ඒ කියන්නේ ස්වාමියාගේ තත්ත්වේ පාදක කොටගෙන වැරදි වැඩ කරනවා. බිරිඳගේ තියෙන උසස් තත්ත්වය මුල් කොටගෙන ස්වාමියා වැරදි වැඩ කරනවා. හොරකම් කරනවා. ඒ විශ්වාසය මුල් කොටගෙන. බිරිඳගේ ස්වාමියාගේ ගෞරවයෙන් යැපෙන කෙනෙක්. නිතරම යාව කතාවට දාලා තමයි අනිත් අයගෙන් ගෞරවය ලබන්න බලාපොරොත්තු වෙන්නේ. තම ස්වාමියාගේ බිරිඳගේ තත්වයන් කෙලෙසෙන කෙනෙක්. ඕක තත්ත්වයක්ද? ඔහොමද ජීවත් වෙන්න ඕනේ? මෙහෙමනේ අපි ජීවත් වෙන්න ඕනේ. අපි කාටද බය වෙන්න ඕනේ? අන්න ඒ වගේ කතා කියන්නේ හරි චණ්ඩි කතා. හැබැයි හරි පහසුවෙන් මෑ ලෙඩ රෝග වලටත් ඒ ස්වාමිපුරුෂ ලෙඩ රෝග වලට භාජනය වෙන්න පුළුවන්. ඒ ලෙඩ රෝග බොහෝ ලේ මුල් කොටගත් රෝග තත්ත්වයන් වෙන්නත් පුළුවන්. ඒ නිසාම ජීවිතය තුළ දුක වේදනාවට පත්වන අයෙක් වෙන්න පුළුවන්. දැන් ලෙඩ බිරිඳක් බැන්දහම ඒ ජීවිතයේ තියෙන මේ විවාහයේ තියෙන වාසනාවන්තකම මොකද්ද මකරලක් නෙමෙයි. හැමදාම මට බයින, හැමදාම මට ගහන්න එන, මගේ වැරදිම කියන බිරිඳක් ස්වාමියෙක් මං ගෙදර තියාගෙන එයින් අපි මොන වාසනාවන්ත විවාහ ජීවිතයක් බලාපොරොත්තු වෙනවද මකරලක් නෙමෙයි. එතන මෙයාගේ ගතිගුණ ගැන මම මේ කියන්නේ. විවාහ ජීවිතයේ සැපසේ ගත කිරීමට අවශ්‍ය ශාරීරික යෝග්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ස්වාමියා එකට එකතු වෙන්න කැමති වෙලාවට මෙයා කැමති නැහැ. විවාහය අවාසනාවන්තයි. ඒ විවාහයේ අවාසනාවන්තකම අත්විඳින කෙනෙක්. දෙන්නට එක මතයකට ඇවිල්ලා ජීවත් වෙන්න අමාරුකම ගැන මම මේ කියන්නේ. හැබැයි ආගමික භක්තියක් තියෙනවා. නැත්තේ නෑ. මොකද අවශ්‍ය වෙලාවට මේ කාන්තාවටත් ස්වාම පුරුෂයෙක් උදව් උපකාර ඕන වෙලාවට ලැබෙනවා. හැබැයි මේ කාන්තාවට තියෙන එකම දේ තමයි මෝඩකම. බුද්ධිමත්ව හිතන්න බෑ. මේ කියන බිරිඳට හෝ ස්වාමියාට අනිවාර්යයෙන්ම ආදරය ලබන්න හිමිකමක් නැහැ. එතකොට හිමිකම නැති වෙද්දිම අවිශ්වාසයටපත් වෙනවා. ඒ නිසාම ජීවිතය තුළ මේ කියන බිරිඳට හෝ ස්වාමියාට ඔළුවේ අසනීප, හිතේ අසනීප අනිවාර්යයෙන්ම ඇති වෙනවා. විශේෂයෙන්ම කකුල් වල. මේ වගේ බිරිඳක් ස්වාමියෙක් කසාද බැන්දාම ඒ මහත්යට බිරිඳට නිතරම කකුල් වලට මසාජ් දෙන්න, ඒ වර්ණ දෙන්න, තෙල් ගන්න සිදු වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. හැබැයි මේ කාන්තාවට ස්වාමියාට කිතාම ගැඹුරු දේ සොයන්න පුළුවන්. ඒ තරම් නුවණක් තියෙනවා. ඥානයට වඩා ඉවක් තියෙනවා. කෙනෙක් හැරෙද්ද කියන්න පුළුවන්. මෙවැනි බිරිඳක් ස්වාමියෙක් සිටින ගේ දොර ඉඩකඩම් වල පළදාව, ගස් කොළවල කුල වැඩි, මල් නැහැ, පළදාව නැහැ. විශේෂයෙන්ම කාන්තාවක් නම් බිරිඳක් නම් ගර්භාෂයේ යටිබඩ ආශ්‍රිත රෝග පීඩාවලින්, දියවැඩියා රෝග පීඩාවලින් පීඩාවටපත් වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, අධික රුධිර පීඩනය. හැබැයි මේ විවාහය තුළ ලබන දරුවන් දියුණුවටපත් වෙන්නේ නැහැ.
දරුවන්ගේ ආදරය ආරක්ෂාව ආදරය ලබන්න දෙමව්පියන්ට හිමිකම නැහැ. ඇයි? පව්කාරකයක් හෝ පව්කාරකෙක් බැඳගත්තාම පින්වත් දරුවෝ ඉපදෙන්නේ නැහැනේ මකර ලග්නේ මේනේ. දැන් මම මේ කතා කරන්න යන්නේ මකර ලග්නේ මේනේ. ඊට පෙර. ඇයි ඔබට මෙහෙම වෙන්නේ? මෙවැනි බිරිඳක් ලැබෙන්නේ. ඔබ පෙර ආත්මවල මොන වගේ අකුසල් කරලා තියෙනවද? හොඳින් මතක තියාගන්න. ඔබ බිරිඳක් නම් ඔබ ස්වාමියෙක් නම් ඔබ බිරිඳ අසනීප වුණ වෙලාවට ස්වාමිය අසනීප වෙලාවට බේත් කරන්න සූදානම් වෙලා නැහැ. මේ බිරිඳ ස්වාමිය අසනීප වෙලා ඉන්නා. එක්ක හොර සැමියෙක් හොර ගැහණියෙක්ගේ දුක සැප බලන්න යනවා. මේ ඔක්කොම දාලා. අකුසලයේ ස්වභාවය මම මේ කියන්නේ. සතා සුවිපාවක් වෙන්න පුළුවන්. තමාගේ සිව්පා බිරිඳ අසනීප වෙලා ඉන්නවා. ස්වාමියාට නොයක ඔබ දකිනවා. නමුත් ඔබ කිසිම ප්‍රතිකර්මයක් ඒ සඳහා කරන්නේ නැහැ. ඔබ අහක බලාගෙන යනවා. එවැනි අකුසලත් මේකට එකතු වෙනවා. අනිත් එක ඔබ ඔබගේ ප්‍රියාට නිතරම විරුද්ධ වෙලා තියෙනවා නම් පියාගේ තත්වයට නොගැලපෙන ක්‍රියාවල ඔබ යෙදී සිටිනවා නම් එවැනි අකුසලත් යොමු වෙනවා මෙවැනි විවාහයක් සිදුවීමට. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්නේ මිනිහ ඔබගේ තුන්වෙනි බිරිඳ ගැන. මේ තුන්වෙනි බිරිඳ ගත්තාම හරියට මම ඔබට ගැළපීමකට කිව්වොත් වගකීමයි අනවබෝධයයි අතර තියෙන සමබරතාවයක්. ඒ කියන්නේ වගකීම අවබෝධයෙන් යුතුව කරන්නේ නැහැ. ඒතර සාර්ථකද? වගකීම අවබෝධයෙන් කරන්නේ කියන්නේ මොකද්ද? හිත පාපකාරී ක්‍රියාවලට යනවා. පව් වලට ආස කරනවා. ධර්මයෙන් පිටවයින්නවා කියන කතාව. තමාගේ තත්වය තුළ මොහොයට මුලාවටපත් වූ බිරිඳක්. එක්ක තමායින ඉහළ පැලැන්තිය මුල් කොටගෙන එහෙම නැත්නම් ස්වාම පුරුෂයා ඉන්න තත්ත්වය මුල් කොටගෙන මුලාවටපත් වෙනවා මොහොයටපත් වෙනවා. ඒ කියන්නේ නිවැරදිදී අවබෝධ කරගන්නේ නැහැ. මිත්‍යා ලබ්ධිකයි. මිත්‍යා දෘෂ්ටිකයි. නිතරම අමනුෂ්‍ය බලවේග පස්සේ දුවන කෙනෙක්. පිටපතන කෙනෙක්. ඇහෙන දේ නිවැරදිව තේරුම් ගන්න නැහැ. ඇත්ත බොරු විදිහට ඉන්නවා බොරු ඇත්ත විදිහට හිතනවා. තම ස්වාමියාට බිරිඳව පවා ආගම දහමෙන් වෙන් කරගෙන මිත්‍යා දෘෂ්ටික මාර්ග වලට යොමු කරනවා. ඒ සඳහා එවැනි බලවේගවල උදව් උපකාර ලබා ගන්නවා. මගේ මහත්තයා මේකට කැමති කරලා දෙන්න. විවාහවල සිදුවෙන්නේ කුරුකම් මුල් කරගෙන විවාහ සිදුවෙන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක්. එතන පවතින්නේ නායකත්වයත් අනවබෝධයත් එකට එකතු වීමයි. එතකොට එතන සාර්ථක වීමක් නැහැ කියලා මකර ලග්නේ ඔබ දකිනවනේ. ඔබේ තත්ත්වය එතනින් පහළට වැටෙනවා කියලා ඔබ දන්නවනේ. නායකත්වයත් එක්ක එකතු වෙන්න ඕනේ අවබෝධයනේ. හරියට මේ වගේ නිතර බිරිඳ ස්වාමියා ඒ කියන්නේ මේ කියන මිත්‍යා ලබ්ධික චෞරි බිරිඳ හෝ ස්වාමියා නිතරම අමනුෂ්‍ය බලවේග මෙහෙවන කපුවන්ගේ උපදෙස් පිට වැඩ කරන අය. චුට්ටක් වුණ ගමන් ඒ වගේ තැන් වලට තමයි දුවන්නේ. මේ තමාගේ අඩි 50ක් දුරින් පන්සල තියෙනවා, පල්ලිය තියෙනවා. හිතෙන්නේ නැහැ යන්න. නමුත් කිලෝමීටර් 15කින් එහා පැත්තේ තියෙනවා ඒ අමනුෂ්‍ය බලවේගයේ තියෙන තිප්පලවල්. තැන්. වාහන අරගෙන දුවන ඒ තැන් වලට. ඒක තමයි අකුසලයේ ස්වභාවය. තියෙන දේත් නැති කර ගන්නවා. බිරිඳට තම බිරිඳට හෝ ස්වාමියාට අලාභහානි කර හරි ඒ පැත්තට දාන්න උත්සාහ කරගන්නවා. උදාහරණයක් විදිහට මකර ලග්නේ මේ මහත්යව මේ බිරිඳව මේ තත්ත්වයට ගන්න නම් අපි පනිෂ්මන්ට් එකක් දෙලෙමු. ලෙඩ කරලා එමු. අලාභ කරලා එමු.
දැන් මේ යක්ෂ බලවේගත් එක්ක එකතු කරලා ක්‍රියාත්මකනේ තමාගේ බිරිඳට ස්වාමියට විරුද්ධව. ඒක යට තේරෙන්නේ නැහැ. ඒක තමයි අමනුෂ්‍ය බලවේග වල පිහිට පතන්න ගියාම සිදුවන බැරෑරුම්ම දේ. ඒතර මේ වගේ බිරිඳක් ස්වාමියක් ඔබට ලැබෙන්නේ ඇයි? මේ අනිවාර්යයෙන්ම අසුර ලෝකෙකින් ආපු කෙනෙක්. කිසිම හැදියාවක් නැහැ. චුට්ට උණු ගමන් දුවන්නේ පේන්නේ අප්පලන්න. අනිවෙනි අවස්ථාවක් ගැන මම මේ කතා කරන්නේ. ඒතර එවැනි අවස්ථාවක් ඔබට ඇති වෙන්නේ ඇයි? හොඳට මතක තියාගන්න මකර ලග්න හිමියේ. ඔබට මෙවැනි අහිතකර මිත්‍යා ලබ්ධික අමනුෂ්‍ය බලවේග වලින් යැපෙන බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබෙන්නේ ඔබ ඔබගේ වෘත්තිය තුළ, ඔබගේ වගකීම තුළ, ඔබගේ රාජකාරිය තුළ ඔබ වැඩ කටයුතු කරද්දී. ඔබ හිතන්නකෝ පිරිමියෙක් කියලා. ඔබ එතන වැඩ කරන කාන්තාවන් ඔබගේ බලය මුල් කොටගෙන ඔබ අපයෝජනය කරලා තියෙනවා නම්, ලිංගිකව හැසිරලා තියෙනවා නම්, කායික පහසක් ලබන්න උත්සාහ කරලා තියෙනවා නම්, එවැනි අකුසල වලට ලැබෙන පනිෂ්මන්ට් එක තමයි මෙවැනි බිරිඳක් ස්වාමියෙක් ලැබෙන එක. එහෙම නැත්නම් තමාගේ ඉන්න වෘත්තීය සංගයගේ, තමාගේ යට සේවකයාගේ ගෙදර ප්‍රශ්න ඇති වුණාම එව්වට උදව් කරන්න ගිහිල්ලා අනිසි සම්බන්ධතා ඇති කරගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? මෙවැනි අසුර බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබීම. ඔබ දැනටමත් මේ වරදෙන් යෙදෙනවා නම් දැම්ම මෙතනින් අයින් වෙන්න. මන්ද ඔබටත් අමනුෂ්‍යයන්ගේම පිහිට තමයි ලැබෙන්නේ. දිවියෝ ඔබ යන දිහාවත් බලන්නේ නැහැ. මෙවැනි බිරින්දෑවරුන් අනිවාර්යයෙන්ම ශරීරයේ දෝෂ වලින් පෙළෙනවා. ශරීරයේ කොච්චර ලස්සන වුණත් හිටපු ගමන් සැර පිට වෙන රෑෂස් දාලා ඒ වගේ ශරීරය දුර්වර්ණ කරනවා. පිටකොන්ද තුනට ආශ්‍රිත රෝග තත්ත්ව ඇති කරනවා. එනිසා ඔබ වහාම ඔබ බෞද්ධයෙක් නම් ඔබ හිතන්න ඕනේ මෙච්චරයි. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අවබෝධය නොසැලෙන සිතකින් යුතුව, කාටත් වෙනස් කරන්න බැරි සිතකින් යුතුව දිවි හිමියෙන් ඒ අවබෝධය අදහන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. ඒකම ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන ද උත්තරීතර වූ සද්ධර්මය නොසැලෙන සිතකින් යුතුව දිවි හිමියෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. ජීවිතයට ගලප ගන්න ඕනේ. තුන්වෙනුව ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශ්‍රාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙනා ආර්ය ශ්‍රාවක වූ ශ්‍රී සංඝරත්නය අනුගමනය කරන්න බවට පත් වෙන්න ඕන. අපි අද හාමුදුරුවකට දානයක් පිනක් දුන්නත් එදා බුදුන් අපිට වදාලේ හිතන්න ඒ ඉන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, හිතන්නේ ඉන්නේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, හිතන්නේ ඉන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා, ආනන්ද මහ රහතන් වහන්සේ කියලා. එහෙම හිතේ තියාගෙන තමයි අපි දෙන්න ඕනේ. එතකොට වර්තමානයේ සංඝයා වහන්සේලාව පූජකවරු කරන කින දේවල් අපිට වැදගත් වෙන්නේ නැහැ. ඒව බලන්න යන්න එපා. අනුන්ගේ උපදූප. ඔබ හිතන්න ඕනේ දානේ පින්කම කරද්දී මම දෙන්නේ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවතෙනා මහා රහත් ආර්ය ශාවක සංඝරත්නය වෙනුවෙන් මේ දේ කරන්න කියලා. අන්න එහෙමයි ඔබ ඒ දේ හිතන්න ඕනේ. ඒ නිසාම එක විදිහකට මේ ඔබට හිතෙන්න පුළුවන් මේ වගේ බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබුණාම මේ පෙර කර්මයක් මේ ඵල දෙන්නේ කියලා. එතකොට ඒ නිසාම තම බිරිඳගේ ජීවනාප මාර්ග රැකියා තත්ව වලට මෙවැනි බිරිඳක් ස්වාමියෙක් ලැබුණාම අනිවාර්යයෙන්ම හානි සිදු වෙනවා. විශේෂයෙන් මෙවැනි චෞරි බිරිඳකගේ ස්වාමිගේ තියෙන ගති ලක්ෂණය තමයි නිතරම මුදල් පස්සේ හඹා යෑම. පෝසත් පිරිමින් පෝසත් ගෑනු පස්සේ හඹා යෑම. මෙවැනි බිරින්දෑවරුන් ස්වාමිවරුන් තුල හරි දරුණු ගතිගුණ තියෙනවා. තව අයෙක් නැති කරලා උනත් දාන්න පුළුවන්. ඒකට දෙපාරක් හිතන්නේ නැහැ. ඒ වගේම මේ බිරිඳට ස්වාමියාට එක වෙලාවකට අර අමනුෂ්‍ය දෝෂ නිසාම අධික රුධිර පීඩනය,
සිහිමත ගතියෙන් ඉන්න වෙලාවලුත් තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. මෙවැනි බිරිඳක් ඔබට ලැබුණු විට, මෙවැනි ස්වාමිපුරුෂයෙක් ඔබට ලැබුණු විට මකර ලග්න හිමියනි, ඔබත් පාපකාරී ක්‍රියාවලට හිත ඇදීගෙන යනවා. ඇයි? දෙවෙනි උපතනේ. ඒ වගේම ඇය ඔහු ඒ කියන්නේ මේ චෞරී බිරිඳ හෝ ස්වාමියා කරන වැඩවල සඵලභාවය හරිම අඩු වෙනවා. දැන් මම මේ කතා කරන්න යන්නේ මකර ලග්න හිමියනි, බුදුන් වදාළ ධර්මයට අනුව සහෝදර භාර්යාව හෝ ස්වාමියා ගැන. ඒකත් අහමු අපි. මේ හරියට නායකත්වයක් උත්සාහයක් එකට එකතු වුණා වගේ. තමාගේ තත්වය උත්සාහයෙන් යුතුව අපි කළමනාකරණය කරනවා. එවිට බලාපොරොත්තු වෙන්නේ මේ විවාහය තුළ නිතරම තමන් උත්සාහවන්ත කරන කෙනෙක්. ස්වාමියෙක් බිරිඳක්. ඒත් එක්කම තමන් සමග එකට එක නොකියන කෙනෙක්. එකට එක නොකරන කෙනෙක්. උදාහරණයක් මම කියන්නකෝ මකර ලග්නෙමනි. ඔබ ඔබේ බිරිඳට කියනවා එන ගමන් වතුර එකක් අරන් එන්නකෝ. එතකොට බිරිඳ ඔබට කියනවා ඇයි ඔයාට කකුල් නැද්ද ඇවිල්ලා මේක අරගෙන බොන්න? එතකොට සහෝදර භාර්යාවක් වෙනවද? නෑ. අන්න චෞරී පැත්තට යන්නේ. මම මේ උදාහරණයක් කිව්වේ. අසල්වැසියන් සමග සමාදානකාමී ලෙස ජීවත් වෙන බිරිඳක් හෝ ස්වාමියෙක්. තමාගේ බාල සහෝදර සහෝදරයන් තමන්ගේ දරුවන් වගෙන් රැක බලා ගන්න ස්වාමියෙක් හෝ බිරිඳක්. තමාගේ විශේෂයෙන් ප්‍රියපක්ෂයේ ඥාතින්ට ගෞරව දක්වන බිරිඳක් හෝ ස්වාමියෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ සහෝදර භාර්යාව ස්වාමියා හැටියට. මකර ලග්න හිමියා. නමුත් ඔබගේ කර්මයට අනුව සහෝදර බිරිඳක් ස්වාමියෙක් මකර ලග්න හිමි ඔබට ලැබීමට දුෂ්කරයි. ඒ පහත සඳහන් කරුණු නිසා. එකක්, ඔහු ඇය ඔබට එකට එක කිරීමට තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම මේ බිරිඳ හෝ ස්වාමියා හොස්සලගෙන් මැස්ස ඇද්දි තද වෙන කෙනෙක්. ඉක්මන් කුකුල් කේන්තිකාරයෙක් වෙන්න පුළුවන්. මේ බිරිඳ හෝ ස්වාමියා තෝරාගත් අසල්වැසියන් පිරිසත් සමග පමණක් ආශ්‍රය කරනවා. බාල සහෝදර සහෝදරියෝ ඔක්කොටම ආදරේ නැහැ. තෝරාගත් එක්කෙනෙකුට දෙන්නෙකුට ආදරය කරනවා. සලකනවා. ඊත් එක්කම මේ උත්සාහය බිරිඳ අපිට ලැබුණා කියලා හිතන්නකෝ මකර ලග්නෙමනේ. හැබැයි ඔබට ජීවිතය ගෞරවණීයව ගෙවන්න පුළුවන් තරම් පිනක් කුසලයක් ඒ බිරිඳට හෝ ස්වාමියාට නැහැ. නිතරම කටුක ජීවිතයකට උරුමය තමයි මේ තුළ ඔබට ලැබෙන්නේ. බොහෝ විට මේ බිරිඳ හෝ ස්වාමියා කිසිම වැඩක් නොකර නිකන් ඉන්න උත්සාහ කරන කෙනෙක්. දැන් ඔබ බලාපොරොත්තු වෙන උත්සාහවන්ත ස්වාමිපුරුෂයෙක් බිරිඳෙක්. නමුත් ඔබට ඒ ලැබෙන්න පිනක් නැහැ කියන කතාවයි මම මේ කියන්නේ මකර ලග්නෙමනේ. නිතරම ඔබගේ අඩුපාඩු දකමින්, ඔබ විවේචනය කරමින්, ඔබට දුෂ්ට වචන කියමින් ඉන්න කෙනෙක් තමයි මේ ලැබෙන්නේ. සිය උත්සාහය තුළ ගෞරව ලැබීමට, ගෙදර දොර දිනුවක් ලැබීමට ඔහුට ඇයට වාසනාව හරිම අඩුයි. ගේ දොර බොහෝ අඩුපාඩුකම් පවතිනවා. මුල්‍ය තත්ත්වයන් පිරිහෙනවා. කාන්තාවක් නම් අසනීප වෙන්න පුළුවන්. හරි ඉක්මනින්. පිරිමියෙක් නම් ඒ කියන්නේ කාන්තාවක් වුණොත් මේ සහෝදර භාර්යාව පපුවේ උඩ කොටස පියවරු ආශ්‍රිතව අසනීප රෝග ඇති වෙන්න පුළුවන්. පිරිමියෙක් නම් පපුවේ උඩ කොටසේ අසනීප ගතිය ඇති වෙන්න පුළුවන්. නිතරම තම ස්වාමියාගේ බිරිඳගේ අඩුපාඩු දැක උලුප්ප විවේචනය කරන්න යනවා. අර කඩචෝරු කන එක්කෙනෙක් කියලා කියන්නේ. අන්න ඒ වගේ. ඒ අනුව එකිනෙකා වෙන්වීමට තියෙන ඉඩකඩ වැඩි. නැත්තම් කෙනෙක් තදබල ලෙස අසනීප වෙලා රෝගාතුර වෙලා එවැනි අවාසනාවන්ත විවාහ ජීවිතයකට තමයි පාර කැපෙන්නේ. ඒ නිසා මකර ලග්න හිමියනි, ඉක්මන් තීරණ මත කවදාවත් කසාද බඳින්න යන්න එපා. එහෙම වුණොත් අත්වෙන තත්ත්වයයි මම ඔය කිව්වේ. දැන් මම මේ කතා කරන්නේ ඔබට මකර ලග්න හිමිනි බුදුන් වදාළ ධර්මයේ අනුව මාතෘ බිරිඳක්
මවක් වගේ බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබෙන්න පිනක් තියනවද කියන කතාව කියන්නයි යන්නේ. බුදුරජාන් වහන්සේගේ වදාළ ධර්මය අනුව එහෙම බිරින්දෑවරුන් 7 දෙනෙක් ගැන කිව්වට අපේ ලක්ෂණයට අපිට පිනක් තියෙන්න එපා මකර ලක්ෂණෙ මේ දේ ලබා ගන්න. අපි ඒකත් අහලා ඉමු. මොකද මේ මකර ලක්ෂණය උපතින්ම තම හදවතින් හරීම සෙන්සිටිව්. සෙන්සිටිව් කියන්නේ ඉක්මනින් දුකටපත් වෙන කෙනෙක්. දුක ඉක්මනින් දැනනවා. ඒතර අම්මා කියන්නේ වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම කෑ ගහන්නේ නැති, gedara සියලු වැඩ කටයුතු එකලාසයක් කරගෙන තමගේ ස්වාමියා බිරිඳ ස්වාමියා බිරිඳ දරුවන් නෙද්දි gedara ඉස්සරහට ගිහිල්ලා ආදරයෙන් පිළි අරගෙන ඒ රැකවරණය දෙන කෙනා. බලන්න පොඩි කාලේ දරුවෙක් අම්මගෙන් කිරිබොද්දි කොහොමද මේ දරුවට තුරුල් වෙලා බොන්නේ කියලා. සතා සුවිපාවෙක් වුණත් තමාගේ මවගෙන් කිරි උරද්දි කොච්චර උණුසුමක් ඇතුව රැකවරණයක් ඇතුව අනිත් රැකවරණය ගැනයි මම මේ කතා කරන්නේ. හැබැයි මකර ලග්නෙහිමි ඔබට මෙවැනි බිරිඳක් ස්වාමියක් ලැබීම හරියට ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වගේ. කියන්නේ ලැබෙන්න තියෙන අවස්ථාව හරිම විරලයි. කර්මයට අනුව මකර ලග්නෙහිමිනි ඔබ හදවතින් වහා සංවේදී වෙන කෙනෙක්. හදවතින් හදා වැටෙන්න පුළුවන් කෙනෙක්. පොඩ්ඩ විදි හදවත කඩා වැටෙන කෙනෙක්. ඔබට අවංක පරාර්ථකාමී බිරිඳක් ලැබීමට නම් ඔබ බොහෝ පින් කරලා තියෙන්න ඕනේ. තම මවට සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට සමානව සලකලා තියෙන කුසල් පින් ඔබට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එවැනි තත්වයකට ඔබට ළඟා වෙන්න ඕනේ නම්. ගේතුර ඉඩකඩම් යාන වාහන සහිතව බිරිඳක් ස්වාමියෙක් ලැබීමට ඔබ එවැනි පින් කළ තිබිය යුතුයි. තමාගේ මවට මව් පාර්ශ්වයේ ඥාතින්ට දියෝමන් බුදුන්ට මෙන් සලකා තිබිය යුතුයි. එවැනි අඩු කුසලයකට මේ බිරිඳෝ ස්වාමියා දෙන්න බෑ. මේ නායකත්වයයි අවංකකමත් එක්ක එකතු වීමක්. හිතන්න අදිස්ථානශීලී කමට අවංකකම එකතු වුණාම එච්චර කොච්චර ලස්සන වෙනවද කියලා. ඔබ මකර ලග්න හිමිනි කතා කරලා බලන්නකො ඔබගේ හදවතින් ඔබ අවංකද කියලා. ඔබ පරාර්ථකාමද කියලා. පුරුෂ වීරිය වැඩ කරන කෙනෙක්ද කියලා. ඔන්න ওই තුන හොඳටම තියෙනවනම් ඔබ මෙවැනි බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබෙන්න වාසනාව තියෙනවා. අවංකකම කියන්නේ ධර්මයට පැටහෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ධර්මයේ තමයි අපට හරි වැරද්ද පෙන්වලා දෙන්නේ. මම මට හානියක් කරගන්නෙත් නැහැ මම අනුන්ට හානියක් කරගන්නෙත් නැහැ. එහෙනම් පරිත්‍යාගශීලී කෙනෙක්. පරාර්ථකාමී කියන්නේ මම මං ගැන විතරක් නෙමෙයි මං අනිත් ගෑන් ගැනත් හිතනවා. පුරුෂ වීර කියන්නේ වැඩක් පටන් ගත්තට පස්සේ පිරිමෙක් වගේ වැඩ කරන ප්‍රතිඵලය අතර එනකම්. කෙනෙක් ක්‍රියාව හා හදවත එකට එකතු වෙන වෙලාවක්. එසේ ජීවත් වෙන්න ඔබට තියෙන අවස්ථාව අඩුයි කියන එකයි මම මේ කිව්වේ. තියෙනවා නම් ඔබ ඔබගේ මවට ඔබගේ මේ ජීවිතය තුළ හිතලා බලන්න. වචනකින්වත් ක්‍රියාවකින්වත් දුකක් නොදුන්න අවස්ථාවක් තියෙනවද කියලා මකර ලග්නෙමිනි. එහෙම තියෙනවා නම් ඔබ බෝසත් ගුණ පුරන පුරුෂයෙක් හෝ බිරිඳක්. ඔබට ලැබෙන බිරිඳ හෝ ස්වාමියා කොපමණ අපි හිතන්නකෝ ඔබට ලැබුණා මකර ලග්නෙමිනි ඉඩකඩම් දීපල යාන වාහන තියෙන බිරිඳක් ස්වාමියක් ඔබට ලැබුණා කියලා හිතන්නකෝ. හැබැයි එසේ ලැබුණත් මෙන්න කර්මය ඔබට දෙන විපාකය. ඒ බිරිඳ ස්වාමියා කොපමණ ධනවත් බලවත් උගත් අයෙක් වුණත් හිතේ සැනසිලිදායක නිස්කලංක කෙනෙක් නම් බවට පත් වෙන්නේ නැහැ. සමහර විට මේ කියන මාතෘ බිරිඳෝ ස්වාමියා හිත බොහෝ දියුණු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ලෙඩ දුකකට හෝ වෙන යම් කිසි කරදරක යටත්ව දුකින් පසුවන තැනැත්තියෙක් හෝ තැනැත්තෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට අවශ්‍ය නම් මේ යන සංසාර ගමනේ මාර්ගඵල ලැබලා නිර්වාණය අවබෝධ කරගන්න පෙර මාතෘ බිරිඳක් හෝ ස්වාමියෙක් ලබන්න නම් ඔබ අනිවාර්යයෙන්ම
පන්සිල් රකින, පොහොය දවසට සිල් රකින, අටසිල් දසසිල් රකින කාන්තාවක් හෝ ස්වාමි පුරුෂ බවට අනිවාර්යයෙන්ම පත් වෙන්න ඕනේ. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්න හිමියනි ඔබට ලැබෙන තවත් වැදගත් බිරිඳක් ස්වාමියෙක් ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව නම් මේ මිතුරු බිරිඳ හෝ ස්වාමියා කල්යාණ මිත්‍රයෙක් බඳු. කවුද මේ මිත්‍රය කියන්නේ? තමාට කරදරයක් වෙද්දී තමාගේ පිහිටට තැනැත්තා. තමා වැරදි මාර්ගයක යද්දී ඒ වැරදි මාර්ගයෙන් ගලවගෙන නිවැරදි මාර්ගයට යොමු කරන කෙනා තමයි මේ මිතුරා කියන්නේ. ඒක තමයි අර්ථය. මෙය හරියට නායකත්වයක් සමාජශීලීත්වයක් එකට එකතු වුණා වගේ. එහෙමනම් මකර ලග්න හිමියනි ඒ සුන්දරම දසුණක් නෙවේද? එවැනි මිත්‍රශීලී එවැනි සමාජශීලී බිරිඳක් ඔබට ලැබුණොත් ඔබ දැනගන්න කැමති ඇති ඔහුගේ ඇයගේ ගතිගුණ. ඔහු ඇය සියුම් ඥානවන්ත අනුකම්පා සහගත කෙනෙක්. අනුන්ගේ කරදර සංසිඳවන්න ගිහලා තමන්ම කරදර විඳින කෙනෙක්. මිත්‍රයෝ નિરાයාසයෙන් ලැබෙන කෙනෙක්. තමාට දෙනවා තමාගේ හොඳම විශ්වාසවන්ත මිත්‍රයා කියලා. ඔහු ඇය තමාව තදින් විශ්වාස කරනවා කියන්නේ. හොඳ උසස් තත්වයක රක්ෂාවකින් හෝ ව්‍යාපාර කටයුත්තකින් හරි හම්බ කිරීමට දක්ෂ වෙනවා. උගත්කමින් තම ඥානය ඉතා පිරිසිදු තබා ගන්නවා. මහජන අනුකම්පාව අසන්න අයට උදව් උපකරණ කරන වැඩ කටයුතු ලෙදීමට මහත් ආසාවක් දක්වනවා. තම ස්වාමියා බිරිඳ සමග පවත්වන ප්‍රේම බන්ධනය ඉතා සුපිරිසිදුයි. නිතරම තම පිරිසිදුභාවය රැක ගැනීමටමයි උත්සාහ කරන්නේ. මේ බිරිඳ මේ ස්වාමියා තුළ මිත්‍ර විවාහ සහකරු සහකාරිය තුළ ඉතා සුමිහිරු පිරිසිදු වාක්මාලාවක් තියෙනවා. ඔහුගේ ඇයගේ කතාවට අන්‍යයන් ඇදෙනවා. ජීවිතේ මෙවැනි බිරිඳක් ලැබුව විට පටන් ගන්නට වඩා ජීවිතේ අවසාන කාලය ඉතාම යහපත් වෙනවා. ඉතා සුපිරිසිදු සුද්ධවන්තයෙකු ලෙස සුද්ධවන්තියක් ලෙස තමාගේ ජීවිතේ අන්තිම කාලේ ආගම දහමට ලැබුව සමාජයට හිතවත් කමින් සමාදානින් ජීවිතය ගත කර ජීවිතේ මැරෙන කෙනෙක්. මේ බිරිඳ හෝ මේ ස්වාමියා ගැන ඔබගේ ඥාතින් අසල්වැසියන් ප්‍රදේශවාසීන් බොහෝ කලක් මේ මරණය ගැන දුකටපත් වෙනවා. ඒ එච්චරම සමාජශීලී මිත්‍රශීලී කාන්තාවක් ස්වාම පුරුෂයෙක් නිසා. මේ විවාහය තුළ තම පවුලට තත්වය සමාජ තත්වය ගෞරවය උපරිම්ම ලැබෙනවා. දැන් මම මේ කතා කරන්නේ අවසාන බිරිඳ ස්වාම පුරුෂයා ගැන. බිරිඳෝ ස්වාම පුරුෂයා ගැන. බුදුරජාන් වහන්සේ වදාළා තියෙන ආර්යා බිරිඳක් ගැන. ළමා තැනී වගේ ඉන්න බිරිඳක් ගැන. එවැනි බිරිඳක් ස්වාම පුරුෂයෙක් ඔබට ලැබෙයිද? ලැබුණොත් කොහොම හිටීද? ඒ ගැන කියන්නයි මම මේ උත්සාහ කරන්නේ. දැන් මෙතනදී නායකත්වයයි දෙක එකට එකතු වෙනවා. ගෙදර ලොක්කෝ දෙන්නෙක් එකට හිටපුවාම කොහොමද? ඔෆිස් එකකට බොස්ලා දෙන්නෙක් එක විට හිටපුවාම මේ ඔෆිස් එකේ වැඩ කටයුතු සිද්ධ වෙනවද? අන්න එවැනි තත්ත්වයක්. දෙන්නම ලොක්කු වෙන්න හදනවා. එහෙනම් එතන තියෙන කොයි වගේ ජරමර තියෙනවද කියලා දැන් මකර ලග්න හිමිනේ ඔබට හිතා ගන්න පුළුවන්. එක්කෙනෙක් එක්කෙනෙකුට යටත් වෙන්න කැමති නැහැ. දැන් එවැනි බිරිඳක් හෝ ස්වාමි පුරුෂයෙක් ගැන තමයි දැන් මම මේ කතා කරන්නේ මකර ලග්න හිමිනේ. බිරිඳට ස්වාමියාට ඉහළින් සිටින්න මේ බිරිඳ ස්වාමියා නිතරම උත්සාහ කරනවා. තමා යටතේ තමාගේ අනසකට යටත්ව මේ බිරිඳ හෝ ස්වාමියා තියාගන්න තමයි උත්සාහ කරන්නේ. Taman වැඩ කරන්නේ නැහැ. බිරිඳගෙන් ස්වාමියාගෙන් වැඩ ටික කරව ගන්නවා. බිරිඳගෙන් ස්වාමියාගෙන් වැඩ ගන්න අන දෙනවා. හරියට බිරිඳට ස්වාමියාට සලකන්නේ සේවකෙක් සේවිකාවක් වගේ. දැන් මෙවැනි කෙනෙක් ලැබෙන්න ඔබ මොන වගේ අකුසල් කරලා තියෙන්නේ නැද්ද? හොඳින් මතක තියාගන්න. තමාගේ පියාගේ තමාට ජීවිතයේ ආරක්ෂක සලසු පියාව අතහැරලා දාලා තියෙනවා නම්
අගෞරවයට පත් කරලා තියෙනවා. තමාට කන්න දුන්නු අත හපා කාලා තියෙනවා. තමාට ජීවනෝපය මාර්ගයේ දීලා තමාගේ ජීවත් වීම සාර්ථක කරන්න, පවුල සාර්ථක කරගන්න ඔබට උදව් උපකාර කරපු වෘත්තීය, ඒ කියන්නේ වෘත්තීය හාම්පුතා වෘත්තීය ආයතනය ඔබ බංකොලොත් කරලා තියෙනවා. තමාගේ ස්වාමියාට, ඒ කියන්නේ විරුද්ධව වැඩ කටයුතු කරලා තියෙනවා. තමාගේ ස්වාමියාගේ තත්ත්වයේ බිරිඳගේ තත්ත්වයේ පහළ හෙලන්න ඔබ වැඩ කටයුතු කරලා තියෙනවා පෙර ආත්මවල. අන්න එවැනි අකුසල් තුල ඔබට ඇති වෙන්නේ ඔබට ජීවිතේ ඔබගේ අභිමානය තුල නැගිටින්න දෙන්නේ නැති බිරිඳක් හෝ ස්වාමියෙක් ඔබට ලැබෙනවා. ඔහු හෝ ඇගේ ගතිගුණ හරිම ආත්මාර්ථකාමී. සියලු දේ ලෞකික ලෙසම හිතනවා. තමාගේ වාසය පිණිසම කටයුතු කරනවා. කිසියෙක් විශ්වාස කරන්නේ නැහැ. තණ්හු ගානේ තමාගේ මිනිස්සයවත් බිරිඳවත් විශ්වාස කරන්නේ නැහැ. නිතරම පහත් අය ආශ්‍රය කරන කෙනා ආත්මාර්ථකාමී, ධනය කඩාවඩාගෙන, අනුංග දීපල කඩාවඩාගෙන ජීවත් වෙන අය තමයි ආශ්‍රය කරන්නේ. ඒගොල්ලන්ගේ ගතිගුණ වලින් උපදෙස් වලින් තමාගේ ගතිගුණ වෙනස් කරගන්නවා. මෙලව දිනුව පිණිසමයි කටයුතු කරන්නේ. දිවහරා වෙහෙසෙනවා, ධනෙ හරියම කරන්න. පරලොවක් ගැන හිතන්නේ. අනුන් ගැන හිතන්නේ. අමතරමින් තමාගේ බිරිඳගේ ස්වාමියාගේ එදිනෙදා අවශ්‍යතාවයන් ගැන උනත් සලකා බලන්නේ නැහැ. ඒතර මෙවැනි විවාහයක් ඇති වෙන්නේ සත්‍ය ප්‍රේමයක් මුල් කොටගෙන නෙවෙයි. තත්වයේ මුල් කොටගෙන. තනතුර මුල් කොටගෙන. ඒ විවාහය වාසනාවන්ත වෙන්නේ අවාසනාවන්ත විවාහයක්. උසස් ගුණධර්ම නැති අයෙක්. තමා ලෝභියෙකු මෙන්ම තමාට දාව උපදින දරුවෝද ලෝභියෝ බවට පත් වෙනවා. නිතරම අනුන්ගේ දේපල කඩා වඩා ගන්න මානසිකින් ක්‍රියාවකින් යුක්ත වෙනවා. මෙවැනි බිරිඳට, මෙවැනි ස්වාම පුරුෂයෙකුට ජීවිතේ ලැබෙන ප්‍රතිවිපාක තමයි දනිස්ස ආශ්‍රිතව, කෙන්ඩ ආශ්‍රිතව රෝග තත්ත්වය ඇති වෙනවා. වෙරිකෝස් වගේ ඇවිදීමේ අපහසුකම් ඇති වෙනවා. දනිස්ස ආශ්‍රිත ඔපරේෂන් සිද්ධ වෙන්න පුළුවන්, ශල්‍ය කර්ම සිද්ධ වෙන්න පුළුවන්. ජීවිතයේ අවසාන කාලයේ හරියට ඇවිද ගන්න බැරුව යන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ හොඳින් මතක තියාගන්න. මම ඔබට කිව්වා බුදුන් වදාළ ධර්මයක් අනුග්‍රහය කොටගෙන ජොයිතිස් විද්‍යාමාලත අධ්‍යක්ීම් මා සතු යම් කිසි අධ්‍යාත්ම බල ශක්තිය තියෙන ඒවත් මුල් කොටගෙන ඔබට ඔබගේ විවාහ ජීවිතය තුළ දෙවෙනි උපත සඳහා සහකරු සහකාරිය ඔබ තෝරා ගන්න ඕනේ කොයි විදිහටද කියලා. ලැබිලා තියෙනවනම් නිවැරදි වෙන්නේ කොයි විදිහටද කියලා ඔබට දැන් හිතා බලන්න මම අවකාශය මාර්ගය විවෘත කරලා තියෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි මකරලක් නෙහිමියනි.